වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශ. පැත්තගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පාසල් යලි වැසෙයිද? දරුවන්ගේ පැත්තෙන් රටේ අනාගතය ගැන සහ සෞඛ්‍ය ගැන බලනවා. නිසා ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා. කන්දකාඩු පොකුර තවත් පැතිරෙයි. අදත් ආසාදිතයින් 94ක් හමු වෙයි. බච්චන් පවුලට කොරෝනා වැළඳෙයි. ටැපල් ඡන්දය හෙට. කොවිඩ් ප්‍රශ්නේ ඉදිරි මැතිවරණයට කොයි විදිහට බලපායි? කොයි විදිහට බලපාන්නේ ඡන්දේ තියෙනවා. වියංගොඩදී ත්‍රිරෝධ රථයක් අනතුරට ලක් වී මවක් සහ දරුවන් දෙදෙනා මිය යයි. අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. අද දින COVID-19 ආසාදිතයින් 94 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 ආසාදිතයින් 2605 දක්වා ඉහළ ගියා. මේ අතර පවතින තත්ත්වය යටතේ පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන බලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපිරු මහතාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපායේදී මේ වන විට පැවැත්වෙනවා. අද දිනය තුල වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 94ක්. ඒ අතුරින් 76 දෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙත යොමු කළ රඳවියන්. ඔවුන්ගේ ආශ්‍රිතයන් 14 දෙනෙක්ද COVID-19 ආසාදිත බවට තහවුරු කරගෙන තිබෙනවා. සෙසු ආසාදිතයන් 4 දෙනෙක් රාජාංගනීය ප්‍රදේශයෙන් මීට පෙර හමු වූ කොවිඩ් ආසාදිතයාගේ ආශ්‍රිතයන්. ඊයේ දිනේද රාජාංගනීය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් රෝගීන් 7 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්. එමෙන්ම ඊයේ දිනේ COVID-19 රෝගීන් 43 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 13 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහ 30 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන්. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ තවත් ආශ්‍රිතයන් 5 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඉන් ආසාදිතයන් 2 දෙනෙකු වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් ආසාදිතයන් රාජාංගනීය හබරාදුව සහ ලංකාපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව ඊයේ දිනේ හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව 57ක්. මේ අතර රාජාංගනීය ප්‍රදේශයෙන් ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශීය පුද්ගලයන් 400කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර පාසල් සිසුන් 70 දෙනෙකුද ඒ අතර වනවා. අද දිනේදී රාජාංගනීය ප්‍රදේශීය පාළු ස්වභාවයක් ගත් අතර එම ප්‍රදේශයේ ගම්මාන 11කට සංචරණ සීමා පනවා තිබෙනවා. ග්‍රාම නිලධාරී වසම් 11ක මේ ජන කොට්ටාසය සැරිසරලා තියෙනවා. ඉන්න පළවෙනි පවුල COVID-19 කියන රෝගය තියෙනවා කියලා හඳුනාගත්ත වහාම ඒ ආශ්‍රිත දානි ගෙදරට මල ගෙදරට ආපු කට්ටිය සේරගීම තොරතුරු අරගෙන 24ක් යන කලින් PCR පරීක්ෂණ කරගෙන ඉන්න සඳහා කටයුතු කරා. සාම්පල 52ක් පමණ අපි පරීක්ෂා කරලා 12ක් අද වෙනකොට මේ රෝගීන් පෙරෙනවා කියන එක අපි තහවුරු කරගෙන තියෙනවා. පිට වෙනකොට පාසල පටන් ගත්තොත් අපිට අර්බුදයක් දැනට මේ ප්‍රදේශයේ පාසල් 5ක් විතර දැනට අපි කියලා තියෙනවා පවත්වන්න පාසල්. මේ අතර අද දිනේත් රාජාංගනීය ප්‍රදේශයේ පුද්ගලයන් 70ක් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු වන ගාල්ල හබරාදුව හීනටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට COVID-19 ආසාදිත බවට හඳුනාගත් අතර ඔහුගේ බිරිඳ ඇතුළු සමීපතමයන්ගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණේ හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේදී. පසුව ඔවුන්ගෙන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුණා. මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු ඇසුරු කළ දෙහියතකන්නිය ප්‍රදේශයේ 55 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ හෙට සිදු කිරීමට නියමිතයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරියෙකු පසුගිය 6 වෙනිදා නිවාඩු ලබා කන්තලේ අග්බෝපුර පිබිදෙන ගම සිය නිවසට ගොස් ඇති අතර පසුව නැවත සේවයට වාර්තා කිරීමෙන් පසු සිදු කළ පරීක්ෂණයේදී COVID-19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. තිදරු පියෙකු වන ඔහු ත්‍රිකුණාමලය සහ අනුරාධපුර ප්‍රදේශවල සංචාරය කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව ඔහුගේ නිවසයන් සහ සමීපතමයන් අද PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත රැඳවියෙකු පසුගියදා හමුවීමත් සමග අද දින බන්ධනාගාර පරිශ්‍රය විෂ බීජ හරණයට ලක් කෙරුණා. බන්ධනාගාරය තුල සිටි රැඳවියන් 444 දෙනෙක් නිරෝධායන කටයුතු සඳහා PCR පරීක්ෂණ වලින් පස්සේ කන්දකාඩුව යුද හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට පූනානි එම කඳවුරට බන්ධනාගාර නිලධාරීන් බාරව ඔවුන් කටයුතු කරනවා. මේ අතර අද උදෑසන පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ පවතින තත්ත්වය පාලනය කළ හැකි බවයි. විවිධ කටකතා පැතිරෙනවා. ඇඳෙන් නීතිය පනවයි සමාජයට වැඩි වශයෙන් පැතිරිලා මේ තත්ත්වය කෙලින්ම කියන්න අපි ඉන්නේ කොයි වගේ තත්ත්වයකද අපට පාලනයට නතු කරගත හැකි තත්ත්වයක් බව කියන්න ඕන. හැබැයි එහිදී තවදුරටත් රෝගීන් විවිධ ප්‍රදේශවලින් ඇතිවීමේ හැකියාව තියෙනවා. මේ පහුගිය කාලේ රට විවෘත කරේ මේ රටේ ජන ජීවිතය යහපත්ව පවත්වා ගැනීමට. නමුත් අපිට පෙනී යනවා ඇතැම් විට ආයතන, දේශපාලන පක්ෂ, ජනතාව, විවිධ කණ්ඩායම් මේ තත්ත්වය නොසලකන තත්ත්වයක් තියෙනවා. මේ කාල සීමාව කරුණා කළා තමන්ගේ රාජකාරී කටයුතු තමන්ගේ පවුලේ අත්‍යවශ්‍ය කටයුතු වලට සීමා කරගන්න. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සහ එම ආශ්‍රිතයන්ගෙන් කොරෝනා ආසාදිතයන් හමුවීම මෙරට කොරෝනා ව්‍යාප්තියේ දෙවන රැල්ල ලෙස තවමත් හැඳින්විය නොහැකි බව වසංගත රෝග වෛද්‍යායකකේ පවසනවා. අපි රෝගීන් හඳුනාගත්ත අපි දැක්ක ඒ රෝගීන් සමහර අය ගෙදවල් වලට ආව ගෙදරදී ඊට පස්සේ සමාජ ක්‍රියාකාරීත්වය නිසා තමුන්ගේ අසල්වාසීන්ටත් මේ රෝගේ බෝ වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය පාලනකින් තොරව ගියොත් අපේ අනුදැනුමකින් තොරව ගියොත් එය දෙවන රැල්ල බවට පත් වෙනවා. ඉතින් මෙතනදී අපි හඳුනාගත්තු නිසා අපිට ඒක පාලනය කිරීමට හැකියාවක් තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේ හා සමානව තවත් තැනක මේ රෝගේ පැතිරෙනවද කියලා. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් කියන්නේ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුඛාවරණ පැළඳීම එහෙම වැදගත්කම. මේ අවස්ථාවේ තියෙන පරීක්ෂණ සහ ඇගීම අනුව මේ දෙවන රැල්ලක් බවට පත්වීමේ අවදානමක් තරමකට තියෙනවා. මේ අතර වෛරසයේ නැවත ව්‍යාප්තියත් සමග පාසල්වල කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විශේෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. රටේ තත්ත්වය පිළිබඳව ගන්න ඕන දේශපාලන තීන්දුව නෙමෙයි. නිලධාරීන්ගේ තාක්ෂණ තීන්දුවත් නෙමෙයි. දරුවන්ගේ පැත්තෙන් රටේ අනාගතය දිහා අපි බලන්න ඕන. කවුරු මොන විදියේ ප්‍රචාර ගෙනිච්චා. සමාජ මාධ්‍ය ඇතුලේ විවිධ වංචනික account සදාගෙන. සමහර දේශපාලඥයෝ පිටිපස්සේ ඉන්නවා. විසම ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා. කවුරු මොන විදියේ ප්‍රචාර ගෙනිච්චා. දරුවන්ගේ පැත්තෙන් රටේ අනාගතය ගැන සහ සෞඛ්‍ය ගැන බලනවා. ඉතින් ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා කියලා අම්මල තාත්තලාගෙන් විශේෂ ඉල්ලීමක් කරමි. මේ අතර COVID-19 වෛරසය සම්බන්ධයෙන් සහ ඉදිරියේදී රජයේ නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවේව මහතා සඳහන් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සහ ප්‍රචාර පතුරවන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. පවතින තත්ත්වයට යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය විසින් සංවිධානය කරන සියලු ප්‍රචාර රැලි තාවකාලිකව නැවැත්වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ලබන 13, 14 සහ 15 යන තෙදින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන් සහභාගී වීමට නියමිතව තිබූ සියලු ප්‍රචාරක රැලි අත්හිටුවන බවයි. මේ අතර නාවික හමුදාව විසින් කොණ්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබෙන් මුහුදු තීරයේදී ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට පැමිණීමට උත්සාහ කළ පුද්ගලයන් සිව් දෙනෙකු රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා බහරයට ගෙන ඇති අතර සුසන අපහසුතාවකින් පසු වූ එක් අයෙකු කොවිඩ් ආසාදනය වී ඇතැයි පරීක්ෂා කිරීමට යාපනයේ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මේ වන විට මෙරට තුළ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2605ක් වන අතර ඉන් ආසාදිතයන් 1981 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටිනවා. මේ වන විට COVID-19 ආසාදිතයන් 613 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. දවසේ පුවත මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. හෙට සිට ලබන සිකුරාදා දක්වා දිවයිනේ සියලු පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලාපෙරුම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපායේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මම නැවතත් එම පුවත ඔබට ගෙන එන්නම්. හෙට සිට ලබන සිකුරාදා දක්වා දිවයිනේ සියලු පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලාපෙරුම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපායේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
බොලිවුඩ් සුපිරි නිලී ඓශ්වර්යා රායි බච්චන් සහ ඇගේ දියණිය COVID-19 ආසාදිත බවට අද හඳුනාගත්තා. ඒ ඊයේ දිනේදී ප්‍රවීණ ඉන්දිය නළු අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂාවකදී මෙවන විට ලෝපුරා සිදුව ඇති COVID-19 මරණ සංඛ්‍යාව 5,68,500ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන ගෝලීය ආසාදිත සංඛ්‍යාව 1,28 ලක්ෂයකට අධිකයි. දකුණු ආසියානු කලාපයේ දැඩි බලපෑමක් එල්ල වී ඇති අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනේදී හඳුනාගත් COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 27,000කට අධිකයි. ඒ අනුව මේ වන විට එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,50,358ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් බහුතරයක් මුම්බයි නුවරින් වාර්තා වන පසුබිමක බොලිවුඩ් සිනමාවේ සුරූපී නිලී ඓශ්වර්යා රායි බච්චන් සහ ඇගේ 8 හැවිරිදි සිඟිති දියණිය වන ආරාධ්‍යා බච්චන් COVID-19 ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනේදී ජනකාන්ත බොලිවුඩ් නළු 77 හැවිරිදි අමිතාබ් බච්චන්ද කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් අතර ඔහුගේ පුත්‍රයා වන 44 හැවිරිදි අභිෂේක් බච්චන් හටද COVID-19 ආසාදනය වීම හේතුවෙන් මුම්බයි නුවර රෝහලකට ඇතුළත් කෙරුණා. Namaskar, this is Amitabh Bachchan. Do not despair. Do not panic. We're all together in this. We're all working together. COVID-19 වෛරසය ඉන්දියාවේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම ආරම්භ වූ දා පටන් රජයේ සමග වෛරසය මැඩපැත්වීමේ මහජන දැනුවත් කිරීම සහ ව්‍යාපෘතිවල මූලිකත්වය ගෙන ක්‍රියා කළේද ප්‍රවීණ නළු අමිතාබ් බච්චන් වීම විශේෂත්වයක්. Together, we can do it. මේ වන විට බච්චන් පවුල සමග පසුගිය දින 10ක කාලය තුල සමීපව ඇසුරු කළ ආශ්‍රිතයන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් අමිතාබ් බච්චන්ගේ භාර්යාවට සහ දියණියට COVID-19 ආසාදනය වී නොමැති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. COVID-19 වැළඳුණු බච්චන් පවුලේ සියලු දෙනාට ඉක්මන් සුවය පතා ඉන්දිය වැසියන් පුද පූජා පවත්වන අයුරුයි මේ. මේ අතර ඉන්දිය නිලි බානු රේඛා ගණේෂන්ගේ ආරක්ෂක නිලධාරියෙකුටද COVID-19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා. මුම්බයි පිහිටි ඇයගේ නිවස තාවකාලිකව මුද්‍රා තබා ඇති අතර ඇයගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේද PCR පරීක්ෂාවට යොමු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර COVID-19 වෛරසයේ ප්‍රබලත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම මෙන්ම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් ලෙස මුව ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කළ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ හමුදා රෝහලක සංචාරයක නිරත වීමකදී ප්‍රථම වරට මුව ආවරණයක් පැළඳ සිටීම ජාත්‍යන්තර මාධ්‍යන්ගේ දැඩි අවධානයට ලක් වුණා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සිට ආරම්භ වීමට නියමිතයි. මෙවර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 7ක් ලබා දීම විශේෂත්වයක්. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට සිට ආරම්භ වන අතර හෙට දිනේ ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සැලසෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩලවලටයි. ඔවුන් සඳහා වෙනම දිනකදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇත්තේ 14 වෙනිදා සිට 17 වෙනිදා දක්වා දින 4 තුල තැපැල් ඡන්දය සලකුණු කිරීම අදාළ කාර්ය මණ්ඩලවල ඍජු අධීක්ෂණය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කිරීමට නියමිතව තිබීම හේතුවෙන් සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ජූලි 14 සහ 15 යන දිනවලදී සිදු කරනවා. 16 සහ 17 යන දිනවලදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇත්තේ සියලු පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ, සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල කාර්ය මණ්ඩලවලටයි. එම දිනවලදී නොවැළක්විය හේතු මත ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකින්ට ජූලි මාස 20 සහ 21 යන දෙදින තුල අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින රාජ්‍ය සේවකින් සංඛ්‍යාව 7,50,85ක්. මේ අතර මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ නිලධාරීන් සහ දේශපාලන නියෝජිතින් සමග මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් අද පැවැත්වුණා. අපි ඡන්ද ගණන් කිරීම ඡන්ද පොළ පිළිබඳව දේශපාලන පක්ෂවල නියෝජිතයෝ එක්ක සාකච්ඡා කරා. පොලිසිය එක්ක සාකච්ඡා කරා. නීතිය සාමය ආරක්ෂා කිරීමේදී සෑම කෙනෙකුටම ඒකාකාරීව සලසන්නේ කියලා. දැන් මැතිවරණ ප්‍රචාර කටයුතු මොකක්ද නැවතීමක් හරි මොකක් හරි සීමා කිරීමක් කියලා තියෙනවද? නෑ අපි කොහොමද සීමා කරලානේ තිබුණේ. සාමාන්‍ය රැස්වීමක් 100යි නායකයන නම් 500යි. දැන් පන්තිල් ආරක්ෂා කරන්න ගියුවට පන්තිල් ගන්න අය ආරක්ෂා කරන්නේ නැත්නම් ඒක ආගමේ වරදක් නෙවෙයිනේ. ඒ කියන අයගෙන මාර්ගෝදේශ ආරක්ෂා කරන්නේ නැති එක සම්බන්ධයෙන් දේශපාලනඥයන් සහ ඒවට සහභාගී වන ආධාරකරුවන් තමයි වක් කියන්නේ.
පන්සලට ගිහිල්ලා නැත්තම් පල්ලියට ගිහිල්ලා ආගම හදාලා ඇවිල්ලා එළියට ඇවිල්ලා කටකොන්න බීගෙන කුණුවරප කියලා යන්නේ ගැන පන්සලට කරන්න දෙයක් නැහැ නේ. කොවිඩ් ප්‍රශ්නේ සමාජයෙන් වැළඳුනොත් ඉතින් මැතිවරණයට කොයි විදිහට බලපායි? කොයි විදිහට බලපාන්නේ ඡන්දේ තියෙනවා. වැඩි වෙන්නේ නැහැ නේ. මේ වෙනකොට දැන් ගම්පහ සෑහෙන ප්‍රමාණයක් නෑ වැඩි වෙන්නේ නැහැ. මේක මහා පැතිරේ විනාශයක් වෙයි කියලා බය වෙන එක වැඩකුත් නැහැ. මේක හැදෙන්නේ නැහැ කියලා අපි ඔක්කොම පාලනය කරලා තින්නේ කියලා කියන එකත් දෙකම වැරදි. ඒ දෙකට මැද්දෙන් අපිට තියෙන්නේ ජනතාව ආරක්ෂා කරගෙන ඡන්දේ තියෙන එක විතරයි. ඔබතුමා කියන්නේ මොන තත්ත්වයක් තුළ අනිවාර්යෙන් ඡන්දේ පැවැත්වෙනවා කියන්නේ? මොන තත්ත්වයක් කියලා කියන්න බෑනේ. ලෝකේ කරගෙන එක නැවතුනොත් ඡන්දේ තියන්න බෑනේ. කෘෂි භෝග අපනයනයේදී නිමිද්‍රව්‍ය සැකසීමට ප්‍රමුඛතාවදී වැඩි ලාභ උපයා ගැනීමට උත්සාහ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවීන්ට උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ හසලක ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින්. මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනහමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යක්ෂ වුණා. එහිදී ජනාධිපතිවරයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හසලක සතිපොළ භූමියේ පැවති ජනහමුවකට දැක්වූ අතර එහිදී ගොවීන්ට මෙලෙස උපදෙස් ලබා දුන්නා. සාධාරණ මිලක් දෙන්න ඕනේ ඔබතුමා. ගම්මිස් තියෙනවා ගොවියන්ගේ. ගම්මිස් ඥානගේ කාලේ වැරද්දක් කරා අපි ආගම මේක නැවැත්තුවා. හොඳට ගෙදුවේ නෑනේ ඒකත් ඉඳලා. නමුත් අපි අර අමු ගම්මිස් නැතුව වේලලා අපිම පැක් කරලා යවන්න. ඒකට අපිට වැඩි මිලක් ගන්න පුළුවන්. අද පෙරවරුවේ තෙල්දිනිය බස් නැවතුම් පොලේ පැවති ජනහමුවකටද ජනාධිපතිවරයා එක් වුණා. වැඩක් කරපු නායකයාට රාජ්‍ය බේරගත් නායකයාට වැඩක් කරන නායකයාට මේ නායකතුමාට රට බේරගත් නායකතුමාට මැණික්කින්න ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවකටද ජනාධිපතිවරයා එක් වුණා. මේ රට රැකලා දෙන්න තව ඉදිරියට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාතතුම්බර යටිරාවණ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වුණා. එහිදීද ජනාධිපතිවරයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. එහිදී පාසල් සිසුවියක් තමන් විසින් නිර්මාණය කළ ජනාධිපතිවරයාගේ රෝහ සහිත සිතුවමක් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවා. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය සේවකයාට අහිමි වූ සියලුම අයිතිවාසිකම් නැවත ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහර්ගම් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුව තරඟ කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනේ පුරා කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි දුරස්ථභාවය මුඛ ආවරණ පැළඳගෙන තමුන්නාන්සේලා සිටීම පිළිබඳව මගේ ස්තුතිය පුද කරන්න ඕන. අපි යන හැම තැනම සෞඛ්‍ය නීති කැඩෙනවා සමහර වෙලාවට සෙනඟ පිරීලා ඒ නිසාම අපිට රැස්වීම් කීපයක්ම අපි අවලංගු කරා. මොකද අපි යන හැම තැනම විශාල සෙනඟක් රැස් කරලා තද වෙවි සිටිනවා. අපි පරිස්සම් වුණොත් තමයි සමාජය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. කටකතා වලට බය වෙන්න ඕනක් නැහැ. නමුත් අපි සෞඛ්‍ය නීති පිළිපදීම අපේ වගකීමක් හා යුතුයකමක් වශයෙන් අපි දකිනවා. ලක්ෂ 7ක් වුණු රාජ්‍ය සේවය ලක්ෂ 15 දක්වා වැඩි කරලා ඒක රාජ්‍ය සේවය ශක්තිමත් කරේ අපේ ආණ්ඩුවයි කියන එක අපි මතක් කරන්න ඕන. හෙදියෝ හිටියේ මං හිතන්නේ 7000ක් විතර. එය 15000 දක්වා වැඩි කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ ශක්තිය නැත්තම් කොරෝනා වෛරසය ආපු අවස්ථාවේ මීට වඩා ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ආම්දුරනේ සිල් රෙඩි බෙද්දුවයි කියලා. බුද්ධ ජයන්තිය වෙනුවෙන් හාමුදුරුවරුන්ගේ අපු යෝජනාව මමයි නියෝග කරේ දෙන්න කියලා. අනුෂ පැල්පිට ලලිත් වීරතුංග මේ රාජ්‍යාංශයට සලකපු සැලකිල්ල මිනිසු බය කරා. ඕනෑම කටයුත්තක් සත්භාවයෙන් කරනවා නම් ඔවුන්ට ඉදිරියේදී සිරවත් කන්න බැරි වෙන දේශපාලන පරිගැනීම් කරන්න බැරි වෙන්න ව්‍යවස්ථාව තුළ වෙනස් කිරීමක්
කරලා ඔවුන්ගේ ආරක්ෂාව අපි සලසනවායි කියන එක අපි මතක් කරන්න ඕන. තමුන්නාන්සලා දන්නවා සමහර മന്ത്രിවරු ඔවුන්ගේ ටේප් එළියට එනකොට වෙන වෙන ඒවත් එනවා. හැබැයි විනිශ්චයකාරයන්ට බලපෑම් කරන ආකාරයත් ඒකෙන් එළියට එනවා. නඩුකාරවරුත් එක පින්තූර තියෙනවා. නඩුකාරවරුන්ට දුරකථන සාකච්ඡා තියෙනවා. තා ගොඩක් තියෙනවා. මං හිතන්නේ ඔය ටිකයි ගත්ත මිනිහා දාලා තියෙන්නේ මං හිතන්නේ. අපිට LTT පරාජය කරන්න බෑ රාජ්‍යාංශය අපිට සහයෝගය දැක්ුවේ නැත්නම්. එහෙමනම් රාජ්‍යාංශය ශක්තිමත් කරමින් ඔවුන්ට දිය යුතු අයිතිවාසිකම් ලබා දෙමින් ඉදිරියට කටයුතු කරනවායි කියන එකත් මතක් කරන්න ඕන. තාරුණ්‍යයේ දක්ෂතාවයන්ට මුල් තැන දෙමින් තරුණ සංවර්ධන ක්‍රමවේදයක් තම රජයක් යටතේ ඇති කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද කොළඹ පැවති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළා. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් තරුණ බල මණ්ඩල හමුව අද කොළඹ නවනගර ශාලාවේදී පැවැත්වුණා. ඇහුණු කතා මහ පොළොවේ ක්‍රියාත්මක නොවීම නිසා තාරුණ්‍ය අද දේශපාලන ශේෂ්ත්‍රයක්, දේශපාලනයක්, දේශපාලන නියෝජිතයෝ අවිශ්වාස කරනවා. මට තමුන්නාන්සලාට කියන්න තියෙන්නේ මට පුද්ගලිකව රැකගන්න පරපුරක් නැහැ. මට පුද්ගලිකව ආරක්ෂා කරන්නට පවුල් ගහක් නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට යන දේශපාලන ක්‍රමය නතර කරලා තමුන්නාන්සලාට පටන්ගත්තු තැනේ සිට බාධා නොමැතිව ඉහළට යන්නට පුළුවන්. තමන්ගේ දක්ෂතාවය, හැකියාවට මුල් තැන ලබා දෙන තරුණ සංවර්ධන ක්‍රමවේදය අපි අපේ මාතෘ භූමියේ බිහි කරන්නට සමගි ජන බලවේගයේ අපි නායකත්වය ලබා දීලා කියන දේ කරන අදහස් චින්තන සිටිවිලි මහ පොළොවේ ක්‍රියාත්මක වෙන මේ රටේ තාරුණ්‍යයේ ස්වර්ණමය යුගය බිහි කරන්නට අපි අපකප වෙනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. තරුණ ඔබට කාලය ඇවිල්ලා තියෙන්නේ රටේ ජාතික න්‍යාය පත්‍රයේ තීන්දුව තීරණ කිරීමේ බලය අතට ගන්න. ඒ බලය අතට ගන්න නම් අපේ රටේ තීන්දුව තීරණ ගන්නා වූ සම්දිස්ථානවල තරුණ නියෝජනත්වයේ තිබෙන්නට ඕන. අපි අදහස් කරනවා අපේ රජයක් තුල විවිධ ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩල පත් කරනකොට අධ්‍යාපනයට නිසිතන ලබා දීලා කුසලතාවයට නිසිතන ලබා දීලා ඒ වගේම අපි ප්‍රතිශතයක් වෙන් කරලා තාරුණ්‍යයට රටේ වැදගත් ආයතනවල අනාගත වගකීම බාර දෙන ක්‍රමයක් අපි සලස්සනවා කියන එක මේ අවස්ථාවේ ඉතාමත් සතුටින් ප්‍රකාශ කරනවා. පවතින තත්ත්වයේ හමුවේ මැතිවරණයේ කල් දැමීමට අවශ්‍ය නම් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර කඩිනමින් එම තීරණය ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඒ මහනුවරදී අද පෙරවරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් මහනුවරට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පළමුව මල්වතු විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මහනුවර ඊඑල් සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ජනහමුව සඳහා වික්‍රමසිංහ මහතා එක් වූයේ ඉන් අනතුරුවයි. අද කොරෝනා පැතිරෙන නිසා වැඩි ආරක්ෂාවක් දාලා තමයි මම ආවේ. මාර්තු 14 වෙනිදා කොරෝනා රෝගීන් 6යි. ඊයේ 2464යි. දවස් 103කින් 2316කින් වැඩි වුණා. අපි පරීක්ෂණ පැවැත්වුවා 1000කට අඩුවෙන් ගන්න තිබුණා. හදිසියෙම ගිහින් රුපියල් 5000 බෙදුවා. දේශපාලන වාසියක් ගන්න. ඊට පස්සේ ඡන්දේ විගහට තියන්න උවමනා වුණා. මැතිවරණ කොමිසමට බැන්නා. හුඟක් අය කිව්වේ අගෝස්තු 22 වෙනිදා ඊට පස්සේ තියන්න. අපි මේක ඉල්ලුවා. මොකද ඡන්දේ කියන්නේ අපේක්ෂිත 2000ක් 3000ක් රට වටේ දුවනවා. කී දෙනෙක්ව හම්බ වෙනවද? දැන් අද මේ පොහොට්ටුවෙන්ම කියනවා රැස්වීම පවත්වන්න නැහැ කියලා. ඒකයි මට දැන් ඊයේ කිව්වා මේ ගැන ප්‍රවේශම් වෙන්නේ. ඒකයි දැන් එක ආව නෙමෙයි දෙකක් දාගෙන යනවා. ඊළඟට තියෙන්නේ ඒකට වින් ස්ක්‍රීන් වයිප් එකක් දාන්න විතරයි. වහින කොටත් යන්න. මේ පළවෙනි රෝමේදී අපේ ආර්ථික බිමට වැටුණා. මම කියන්නේ දවසකට අපි පරීක්ෂණ 5000ක් පවත්වන්න. මහනුවර නගරේ කොරෝනා වලින් නිදහස් කියලා මට කියන්න. කොළඹ නගරයෙන් කොරෝනා තියෙන්නේ මොකද්ද මේ කරන බොරුව? ඒ නිසා පළමුවෙන්ම මම කියන්නේ ආණ්ඩුවට මේ කරුණු ඔක්කොම මැතිවරණ කොමිසම එක්ක සාකච්ඡා කරන්න. ඒ මොහොතේ හදිසියෙ කල් දාන්න එපා. කල් දාන්න උවමනා නම් දැම්මම කතා කරලා මේ තවත් මුදල් වියදම් කරන්න ඉස්සෙල්ලා මේක කරමු. නැත්නම් අපරාධයක් හැම එක්කෙනාට. පළමුවෙන්ම ඇත්ත කියන්න. ආර්ථිකය ගැන බොරු කිව්වා, ගෙදර ආර්ථිකය නැති කරා, කොරෝනා ගැන බොරු කිව්වා. මේ මිනිස්සුන්ට ආපහු මේ රට පාලනය කරන්න බෑ. උණුසුම්මන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්
අපිට උනේ මොකද්ද පහුගිය 2005 උදේට පොල් සම්බෝලයි ඩෙමොක්‍රසි කරනවා දවල්ට ලුණු මිරිසුයි ඩෙමොක්‍රසි කරනවා රැට කිරි හොද්දයි ඩෙමොක්‍රසි කරනවා ඒ නිසා ඩිසිප්ලින් නැත්තේ නෑ ඩෙවලොප්මන්ට් නැත්තේ ඒකට හරියට පාර්ලිමේන්තුවක් ඕනේ නිකන් සකල බුදයන් කොට කලිසල්ලා යවලා හරියන්නේ නෑ පරාජය වෙච්ච වෙලාවේදී දජේ අත නොහැරපු මිනිස්සු ඉන්න ඕනේ අස්සේ පූර්වයි එකට දාලා ජනතාවට කියනවා අස්සේ තෝරන්න එතකොට එක අස්සේ ලයිස්තු ඉන්නවා කියලා පක්ෂේ ලකුණු ඡන්දෙ දුන්නම දන්නේම නැතුව පූර්ව රොත්තක් පාර්ලිමේන්තුවට ඒ ගැටේ තමයි මේ අපි ඉස්සරහ තියෙන්නේ හැබැයි වාසුදේව නානායක්කාර කියන මේ කොයි සෙල්ලම් දැමත් අපි ගත්තේ 151යි 149ක් විපක්ෂේ තියෙන්නේ කියලා. එතකොට පේනවනි 50ට 50නි එන්නේ. එහෙනම් කොහොමද 3-2 ගන්නෙ? මේ මාතෘ භූමියට ආදරය කරන පාර්ලිමේන්තුව. තමුන්නාන්සේලාගේ මිල කරන්න බැරි කතිරේ අරගෙන ගිහිල්ලා මේ පැත්තට මේ පැත්තට පණිනවා නම් අපිට ඇතුළත් වෙන්න බෑ. මම ඉස්කෝලේ යන කාලෙත් අඹ ගහකට ගල් ගැහුවා නම් ගැහුවේ ලොකු අල්ලට. මේ ගම්පහ තමයි ලොකු ඡන්දමල්ල. මේ ඡන්දමල්ලට ගහන්න ඕනේ රාජපක්ෂලා පරද්දන්න. මට එක රාජපක්ෂ කෙනෙක් පරද්දන්න පුළුවන්. ඒ ශෂීන්ද්‍ර රාජපක්ෂ. පාම්පිටි බොනික්කේ. පරද්දන්න ලේසිම මිනිහා නම් ඇයි මේක දාලා ගියේ? මම අභියෝග කරනවා. පුළුවන් නම් මම අස්සලා එන්නම් මාත් එක්ක ඊළඟ ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉල්ලන්න එන්න කියලා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මං ඒ දවස්වලම කිව්වා. ඔය පුද්ගලයාගේ කට විතරයි. අර අහස්කූරු වගේ තමයි. සූංගල යනවා සද්ද නැට්ටු. කරපත් වෙලා ඉවර වෙනවා. උපත්තියේ නැගදෙන් මම බැනුම් අහන දේශපාලඥයෙක්. ඒගොල්ලන්ට නිකන් උණ වගේ මට බැන්නේ නැත්නම්. ඒ මොකක් අයිවාරු ගැහුවත් අපේ මහත්තයා පොළොන්නරු දිස්ත්‍රික්කේ යනවා දෙවෙනියා ඉන්නේ කිලෝමීටරයක් පස්සෙන් තමයි කවුරු ආවත් දෙවෙනියා. කිලෝමීටර් 3ක් විතර පිටිපස්සෙන් නම් ඉන්නවද කියන එක තමයි මට නම් තියෙන ප්‍රශ්න. එවකට ජනාධිපති බලයේ හිටපු එතුමාව පොළොන්නරුව ප්‍රතික්ෂේප කරේ 2018 පෙබරවාරි 10. කවුරුත් වෙන් වෙන්නේ නැති වෙන්න අපි හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තා. හැබැයි සමහර අයගේ පෞද්ගලික න්‍යාය පත්‍ර නිසා සමහර කොටසක් වෙනත් කණ්ඩායමක් එක්ක ගියා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. දැන් අකිල විරාජ්ට ඔච්චර ලොකු අමාරුවක් තියෙනවා නම් කොළ පාටයි කහ පාටයි කියන්නේ අපිට විතරද මේක තියෙන්නේ? දැන් අපිත් එක්ක ඉන්නවා මුස්ලිම් කොංග්‍රසය. මොකද්ද පක්ෂේ පාට? කොළ පාටයි කහ පාටයි. ජනාධිපති ඡන්දේ වගේ අදත් අපේ කකුලෙන් අදිනවා. මං කකුලෙන් ඇද්දාම වැටිලානේ. මට මතකයි මම ෆුට්බෝල් ගහන කාලේ දිනා ගන්නම් බැරනම් සයිඩ් එකෙන් කකුලට පොඩ්ඩක් ගහලා දාලා මං කොහොම හරි මැච් එක දිනා ගන්නවා. හම්බයි සජිත් මහත්තයා ජනාධිපති වුණා. ඇයි බම්බු ගන්නද? සජිත් මහත්තයා ජනාධිපති වුණායි කියලා මොනව කරන්නේ? ව්‍යවස්ථාවේ මොනව කරන්නේ බෑ. ඒ බෙදීම නිසා මම බයේ ඉන්නේ අපිට ඡන්ද වැඩි වෙලා උත්මෘත්තාට ඇවිල්ලා අලි පැටි එක්කත් මගේ උගුරේ ඉරෙයිද කියලා මම මේ බයන්නේ ඒ තරම් අලි ඡන්ද ගොඩක් අපේ කොටට වැටමින් තියෙන. අද හාට් ටෝක් විශේෂාංගය තුලින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන්. ඇයි ඔබතුමා මේ යන හැමතැනම කියන්නේ මෛත්‍රීගේ ගෑවිච්ච එක්කෙනෙක්ට ඡන්ද දෙන්න එපා කියලා? තුමා කියපු කරපු දේවල් පහුගිය කාලේ තුල පක්ෂයට රාජපක්ෂවරුන්ට ගහපු එක ඒ ඔක්කොම දිහා බලපුවාම මෙයාව විශ්වාස කරන්න බැරි එකයි මගේ තියෙන්නේ. කවුද ඔය මෛත්‍රීට ගෑවිච්ච කට්ටිය? ගෑවිච්ච කාණ්ඩ කිව්වම ඒකට රිදිච්ච අය තමයි කතා කරන්නේ. ඔය ඔක්කොගේම නම් තිබ්බනේ ඇලෝසිස්ලාගෙන් සල්ලි ගත්තයි කියලා. ලොකුවට කතා කරන ඔබ නම් ටිකක් කියන්න ඕනේ. කවුද ඒ කට්ටිය? දැන් මිනිස්සු දන්නවා කවුද පැනපයි කියලා. එච්චරයි ඒකට අදාළ. ඇයි එහෙමනම් ඔය කට්ටියට පොහොට්ටුවේ නාම යෝජනා දුන්නේ? ඒ වෙලාවේ ඔබතුමා විරෝධය පළ කරන්න තිබ්බනේ. මම පක්ෂේ නායකයෙක් නෙමෙයිනේ. ඇයි ජනාධිපතිවරණයේදී එහෙමනම් නිදහස් පක්ෂෙත් එක්ක ගිවිසුමකට ගියේ? ඒ වෙලාවෙත් නොගිහින් ඉන්න තිබ්බනේ. නෑ. ඔබ එදත් කතා කළේ නෑනේ මේක ගැන. ජනාධිපතිවරණයක් කියන්නේ 151ක් ගන්න ඕනේ. එතකොට එක ඡන්දයකට වර්ධනයක් තියෙනවා. ඒ නිසා අපිට ජයග්‍රහණය කරන්න ඕන හින්දා තමයි අපි අඩිය පස්සට අරගෙන ඒකට ඉඩ දුන්නේ. 51 ගන්න මෛත්‍රී කට්ටිය හොඳ නම් අද නරක වෙන්න විදිහක් නෑනේ. ඔතන කිහිප දෙනයි මට අවුල තියෙන්නේ. ඒකයි මම එහෙම කියන්නේ. ඔබට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විශ්වාස නැති වුණාට ජනාධිපතිතුමාට නම් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විශ්වාස බව පෙන්වුවා නේද? ඔහුගේ රැලියකට ගිහිල්ලා මේ ළඟදී. ජනාධිපතිතුමා හැම අපේක්ෂකයාගේම තැනට යනකොට එතුමාගේ එකටත් යනවා. ඉතින් මම දන්නා විදියට නම් ওই ජනාධිපතිතුමාට මෛත්‍රීපාල උදව් කරේ නැහැ ජනාධිපති මැතිවරණයේදී. යාගේ දරුවෝ පවා දම්පාත් සම්බන්ධයත් එක්ක එක්කවලා වැඩ කරේ සජිත්ට. මිනුවන්ගොඩිදර මද්ද්‍රව්‍යත් එක්ක අල්ලපු පුද්ගලයාත් එක්ක ඔබේ සබඳතාවක් තියෙනවා කියලා කතාවක් යනවා. මම මේක අල්ලන්න උදව් කරේ. මම තමයි පොලිස් ස්ථානාධිපතිතුමාට කිව්වේ ඒ ගමම වටලන්න. දැන් ওই නාකොටික් අය ඔක්කොම අහුවෙච්ච ඒකේ ඉඳන්. ඒ ටයිල් චමින්ද කියන පුද්ගලයාගේ සහෝදරයෙක් ඔබේ සම්බන්ධීකරණ නිලධාරියෙක්. ඇයි මේ සිද්ධිය වෙනකම් ඔහු අයින් කරන්න නැතුව හිටියේ? ඔය ටයිල් චමින්ද කියන මනුස්සයා ඔය බිස්නස් එකේ ඉඳලා තියෙන පහුගිය ආණ්ඩුව තියෙන කාලේ. දැන් අවුරුදු 4-5ක් ඉඳන් කරනවා. කවුරුවක්වත් අපිට දැනුවත් කරේ නැහැ. ක්‍රිකට්
ගහලා තියෙනවනේ ඔබ. සංගක්කාරටයි අර මහේලටයි කැඳවීම ගැන ඔබේ මොකක්ද අදහස? මම නම් හිතනවා ඒක අනවශ්‍ය දෙයක් උනේ. දැන් සංගක්කාර ඊළඟ ICC එකේ ප්‍රෙසිඩන්ට් වෙන්න යනවා නම් මේ වෙච්ච දේ ඒක කළු පැවැල්ලක්. ගම්පහ ඡන්ද ප්‍රතිඵලය මොන වගේ වෙයිද? අපි විශ්වාස කරනවා අපිට 13ක් වෙයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ දෙක තුනටම ඉතුරු පහ බෙදේ. ඔබේ අපේක්ෂාව ඔබේ අයියත් පාර්ලිමේන්තුව වෙන එක දකින්නද? අයියොනයි ආවයි කියලා ඒක මට හෝ මගේ පක්ෂයට හෝ මගේ නායකින්ට එකකින් වාසියක් වෙන්නේ නැහැ. මම බලන්නේ මගේ පක්ෂයයි වැඩිපුර පාර්ලිමේන්තුවට ගන්න. වේයන්ගොඩ කුඹුල් ඔලුව ප්‍රදේශයේදී අද පස්තුරේ සිදු රියානතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ මවක් සහ ඇගේ දරුවන් දෙදෙනායි. වේයන්ගොඩ මල්ලහැව මාර්ගයේ කුඹල් ඔලුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් වෙලකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. එම අනතුර CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ ත්‍රිරෝද රථයේ පදපැත්තේ මව විසින් වන අතර පසුපස අසුනේ දරු දෙනාට අමතරව තවත් යුවලක්ද ගමන් කර තිබෙනවා. අනතුරින් 40 වසරදී මව සහ වයස අවුරුදු 9ක සහ අවුරුදු 1කමාරක පිරිමි දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. පසුපස අසුනේ ගමන්ගත් කාන්තාව සහ පිරිමි පුද්ගලයාද තුවාල ලබා ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කාන්තාව වතුපිරිවෙල රෝහලේ සිට කොළඹ ජාතක රෝහලට මාරු කර අපා තිබෙනවා. පොලිසිය සැකපල කරන්නේ ත්‍රිරෝද රථය පැදවූ කාන්තාවට එහි වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි. මියගිය තිදෙනාගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මොරටුව ලුණාව පාලම අසලදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධව අඟුලන පොලිසියට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබෙනවා. එලෙස වැඩතහනම් කෙරුණේ පොලිස් සැරෙන්වරයෙක්, කොස්තාපල්වරයෙක් සහ කොස්තාපල් රියදුරුවරයෙක්. මේ අතර වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වූ 39 හැවිරිදි පුද්ගලයාගේ සිරුර ඔහුගේ නිවස වෙත රැගෙන ආවා. අම්බලන්ගොඩ කහවමන්සන්දියේ සිට හික්කඩුව තෙල්වත්ත දක්වා කොළඹ ගාල්ල මාර්ගයට මුහුදු රළ කඩාවැදීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට අදත් මෙලෙස බාධා එල්ල වුණා. ගිනිගත් හේන කෙනිල්ල වත්තේ ලඳු කැලෑවක මද්දකට හසුව සිටි අඩි 5ක පමණ දිගකින් යුත් කොටියකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන් හා එක්ව අද මෙහෙයුමක් දියත් කළා. දැඩි පරිශ්‍රමයක් දරා මුදාගත් කොටියා ප්‍රතිකාර සඳහා නල්ලතන්නිය වනජීවී කාර්යාලයට රැගෙන යනු ලැබුවා. කරන්දෙනිය පොලිසිය කළ වැටලීමකදී ගෑස් සිලින්ඩර් සහ යතුරු පැදි සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු සොරාගත් යතුරු පැදියකින් ගොස් ගෑස් සිලින්ඩරයක් සොරා ගන්නා ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මේ සූදානම සමුගෙන යන්නට තත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. අයිබෝවන්. Thank you.